දූල පුතාට සුබ සන්ධ්‍යාවක්. අපි 7 ශ්‍රේණියේ විද්‍යාව පන්තිය පටන් ගන්නවා. අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 5 වෙනි පාඩම අම්ල හා භස්ම කියන කොටස. 5 වෙනි පාඩම අම්ල හා භස්ම කියන කොටස කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි බැලුවොත් එහෙම එතකොට මේ කොටස ඊටාම වැදගත් පාඩමක්. මොකද අම්ල භස්ම දූල පුතාලා වතුර බොන ඔය වතුර කියන එකේ එතකොට ඒක ආම්ලද භස්මද එහෙම නැත්නම් ඒක උදාසීනද කියන එක. ඒ අවස්ථාව ඒවා අපි අඳුනගන්න කොහොමද පුළුවන් කියලා. අපිට වතුර නම් එතකොට ඒවා බීලා බලන්න පුළුවන්. නමුත් අපි නොදන්න දෙයක් එහෙම බීලා අපිට ඒක ආම්ලිකද භාෂ්මිකද කියලා අඳුනගන්න ඊතරම් ඒ කියන්නේ එහෙම කරන්න බෑ කියන එක මතක තියාගන්න. එතකොට එහෙනම් අපි ඒක කොහොමද කරන්නේ? එතකොට මේව අඳුන ගන්න ඒක ආම්ලිකද භාෂ්මිකද එහෙම නැත්නම් උදාසීනද කියන එක අපි ඒක අඳුනගන්නේ කොහොමද කියන එක එතකොට මේ අවස්ථාවේදී මේ පාඩමේදී අපි ඉගෙන ගන්නවා. විශේෂයෙන්ම ඒ වතුර අපි විශේෂයෙන්ම මේ වතුර කියලා කිව්වේ අපි බොන වතුර නෙවෙයි අපවිත්‍ර වෙච්ච වතුර. ඒවා පොළවට මුදා හරින ඉස්සෙල්ලා ඒවා උදාසීන කළා තමයි පොළවට මුදා හරින්න ඕන. විශේෂයෙන්ම ආම්ලික වතුර ඒවා පොළවට මුදා හරින්නේ නැහැ. ඇත්තටම ඒවා ඒ පොළවට මුදා හරින්න කලින් ඒවා උදාසීන කරන්න ඕන. ඒක ඒ උදාසීන කළා තමයි ඒ භාෂ්මික වතුර උනත් එහෙමයි ඒවා උදාසීන කළා පොළවට මුදා හරින්න ඕන. ඒක නිසා මේ වගේ අවස්ථාවලදී අපි ආම්ලිකද භාෂ්මිකද කියලා ඒක මැනලා ඒක ඒ වතුර මැනලා ඒ පොළවට මුදා හරින්න පුළුවන් තත්ත්වයටපත් කරලා ඒ කියන්නේ උදාසීන තත්ත්වයටපත් කරලා තමයි අපි ඒක පොළවට මුදා හරින්න ඕන. ඒක නිසා මේ පාඩමේදී අපි මේ අම්ල භස්ම කියන ඒවා හඳුනා ගැනීම එතකොට මේ අවස්ථාවේදී කිව්වා අපි එදිනෙදා ජීවිතයේදී භාවිතා කරන අවස්ථා. නමුත් ඊට අමතරව අපි විද්‍යාගාරෙදී ඒ අම්ල භාෂ්ම මොනවා හරි ද්‍රාවණයක් තියෙනවා නම් ඒක ආම්ලිකද භාෂ්මිකද කියලා හඳුනා ගන්න. එතකොට අපි විවිධ දේවල් භාවිතා කරන. එතකොට මේ අවස්ථාවේදී මේ කතා කරන්නේ එතකොට අම්ල හා භාෂ්ම හඳුනා ගැනීම කියලා ඒ කොටස එතකොට අපි මේ කතා කරන්නේ. අපි බැලුවොත් එහෙම එතකොට මේකේ බැලුවොත් එහෙම එතකොට අම්ල හා භස්ම හඳුනා ගැනීම කියන එතකොට අම්ල හා භස්ම හඳුනා ගැනීම එතකොට අපි බැලුවොත් එහෙම ඔබ ආහාරයට ගන්නා විවිධ පළතුරු වර්ග විවිධ රසයෙන් යුක්ත වන්නේ ඇයි කියා ඔබ සිතා ඇද්ද? එතකොට මේ අවස්ථාවේදී මේ කියන්නේ අපි ආහාරයට ගන්න පළතුරු වර්ග වල රස වෙනස් වෙන්නේ මොකද කියන එක තමයි මෙතන ප්‍රශ්නේ අහන්නේ. අපි බැලුවොත් එහෙම එතකොට මේ අවස්ථාවේදී මේකෙන් කියන්නේ එතකොට අපි ආහාරයට ගන්න පළතුරු වර්ග විවිධ රස වෙන්නේ මොකද කියන එක එතකොට මේ අවස්ථාවේදී මේ හදන්නේ මෙතන පාඩමේ පටන් ගැනීමේදී අම්ල භස්ම කියන එකේ මොකක් හරි එහෙම වෙනස අපිට එදිනෙදා දැක ගන්න පුළුවන් අවස්ථාවක් තමයි මෙතන මේ ගෙනහැර දක්වන්න හදන්නේ. ඒක නිසා මේ අවස්ථාවේදී එතකොට මේ පළතුරු වර්ග විවිධ රසයෙන් යුක්ත වන්නේ ඇයි කියලා අහනකොට එතකොට මේක අපි මේ පාඩම මේ අම්ල භස්මත් එක්ක සම්බන්ධ කිරීමක් කරන්න හදන්නේ. එතකොට මේ අවස්ථාවේදී මේ හැඳින්වීමේදී අපි බැලුවොත් එහෙම එතකොට මේ ඊළඟ කොටස මෙතන විවිධ පළතුරු වර්ග දීලා දක්වලා තියෙනවා. එතකොට මේ පළතුරු වල අම්ල එතකොට සමහර ගොඩක් ඒවා අම්ල ಜಾති එහෙම අන්තර්ගත වෙනවා. එතකොට ඒ කොටස් ගැන තමයි මෙතන මේ කතා කරන්න හදන්නේ. කියන්න හදන්නේ උදාහරණයකට. එතකොට අපි බැලුවොත් එහෙම ඒවායේ විවිධ රසවලට හේතු වන්නේ එම පළතුරු තුල අඩංගු වන විවිධ රසායනික සංයෝග බව ඔබ දන්නවාද? එතකොට මේ රසවලට හේතු වෙන්නේ ඒ පළතුරු තියෙන විවිධ රසායනික සංයෝග කියන එක. එතකොට අපි ඒක පොඩ්ඩක්
ඒක සාමාන්‍ය දැනීමට අපි ලියා ගන්න බලාපොරොත්තු වෙනවා. ඒක නිසා අපි මුලින්ම පාඩම පස්වෙනි පාඩම කියන එක දුවල පුතාලා එතකොට මේ අවස්ථාවේදී අපි මේ පස්වෙනි පාඩම කතා කරන්නේ අපි ඒකේ ඒක නිසා මාතෘකාව ලියා ගන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අපි ඒක ලිව්වොත් එහෙම මේක පස්වෙනි පාඩම අම්ල හා භෂ්ම කියලා ලියා ගන්න. එතකොට මාතෘකාව අම්ල හා භෂ්ම. පස්වෙනි පාඩම එතකොට අම්ල හා භෂ්ම කියන එක අපි ලියා ගන්න. එතකොට අම්ල හා භෂ්ම කියලා ලියාගෙන එතකොට අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම එතකොට අපි ලියා ගන්න බලාපොරොත්තු වෙනවා පළතුරු වල විවිධ රසවලට හේතු වන්නේ එම පළතුරු තුල අඩංගු වන විවිධ රසායනික සංයෝගයි. එතකොට මේ අවස්ථාවේදී අපි එක සාමාන්‍ය දැනීමට අපි එක ලියාගත්තේ ඒක නිසා පාඩමට එකපාරටම සම්බන්ධ ඒ කියන්නේ සම්බන්ධ නැහැ කියලා කියන්න බෑ. නමුත් ඒක කෙලින්ම ඒක සම්බන්ධයක් පෙන්වන්නේ නැහැ. නමුත් එතකොට මේ අවස්ථාවේදී එතකොට මේ හැඳින්වීමේදී ඒක සාමාන්‍ය දැනුමක් විදියට කතා කරන්න. එතකොට මේ පළතුරු වල විවිධ රසවලට හේතු වෙන්නේ ඒ පළතුරු වල තියෙන එතකොට විවිධ රසායනික සංයෝග. අපි ඒක ඊළඟ කොටස බැලුවොත් එහෙම එතකොට මම ඒක පාට කරන්න. අපි බැලුවොත් එහෙම දොඩම් නාරං සියඹලා අන්නාසි වැනි බොහෝ පළතුරු වල ඇඹුල් රසයක් ඇති බව ඔබ අත්දැකීමෙන් දන්නවා. එතකොට මේවා එතකොට දුවල පුතාලත් හොඳින් දන්නවා කියලා හිතනවා. ඒ දොඩම් ඇඹුලයි එතකොට සමහර දොඩම් එතකොට ඇඹුල් දොඩම් එහෙම බැලුවොත් එහෙම ගොඩක් ඇඹුලයි. පැණි දොඩම් නම් ටිකක් පැණට අහ වෙන්න පුළුවන්. එතකොට නාරං සියඹලා වුණත් ඇඹුලයි අන්නාසි එතකොට ඒක වෙනම ඇඹුල් රහක් තියෙන්නේ. මේ පළතුරු එතකොට ඇඹුල් රහක් තියෙනවා කියලා දුවල පුතාලා හොඳින් දන්න දෙයක්. ආහාර රසවත් කිරීමට යොදා ගන්නා විනාකිරිද විනාකිරි කියන එකද එතකොට දෙහි බිලින් එතකොට තක්කාලි වැනි දේවල්ද ඇඹුල් රහයි. එතකොට විනාකිරි කියන එකත් එතකොට දෙහි කියන එකයි බිලින් කියන එකයි තක්කාලි වැනි දේවල්ද ඇඹුල් රහයි කියලා දක්වලා තියෙනවා. මේවා ඒවායේ ඇඹුල් රසට හේතුව අම්ල ලෙස හැඳින්වෙන රසායනික ද්‍රව්‍යයක් ඒව තුළ අන්තර්ගත වීමයි. ඒක නිසා මේ කොටස අපි ලියා ගන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේ කොටසින් අපි ලියා ගන්න බලාපොරොත්තු වෙන එතකොට ඒ කොටස එතකොට මේ මෙතන මේ දක්වපු එතකොට පළතුරු ටික එහෙම නැත්නම් වෙනත් දේවල් එතකොට ඒවයි එතකොට මේ අම්ල කියන ඒවා තියෙන නිසා තමයි ඒව ඇඹුල් රහක් විදියට අපිට දැනෙන්නේ. ඒක නිසා අම්ල අන්තර්ගත මේ දේවල් එතකොට අපිට ඇඹුල් රහක් විදියට දැනෙනවා කියන එක. එතකොට අපි බැලුවොත් එහෙම එතකොට මේ අවස්ථාවේදී එතකොට දොඩම් කියන එක මම වෙන පාටකින් දක්වන්නම්. ඒක දුර පුතාලට පැහැදිලිව පේන්න පුළුවන්. මම නිල් පාටින් දක්වන්නම් චුට්ටක් ඉන්න.
දොඩං නාරං සියඹලා අන්නාසි. ඊළඟට අපි බැලුවොත් එහෙම එතකොට විනාකිරි දෙහි බිලිං තක්කාලි. මෙතන බිලිං කියන එක ළඟ කමාවක් හරි හා වෙන්න වෙන එක දෙකකින් එකක්. එතකොට විනාකිරි එතකොට දෙහි බිලිං තක්කාලි. අපි බැලුවොත් එහෙම එතකොට මේ අවස්ථාවේදී චුට්ටක් ඉන්න දුල පුතාලා. අපි බැලුවොත් එහෙම එතකොට මේ අවස්ථාවේදී එතකොට දෙහි බිලිං එතකොට තක්කාලි. මේවයි එතකොට ඇඹුල් රසට හේතුවයි. වල කියලා ලියා ගන්න බලාපොරොත්තු වෙන එතකොට මම වල ඇඹුල් රසට හේතුව අම්ල වේ කියලා ලියා ගන්න බලාපොරොත්තු වෙන්නේ. එතකොට විනාකිරි දෙහි බිලිං තක්කාලි. බිලිං කියන එක මෙතන කමාවක් දාගන්න. එතකොට තක්කාලි වල ඇඹුල් රසට හේතුව අම්ල වේ කියලා ලියා ගන්න බලාපොරොත්තු වෙනවා. එතකොට තක්කාලි වල ඇඹුල් රසට හේතුව අම්ල වේ. දොඩං නාරං සියඹලා අන්නාසි. විනාකිරි දෙහි බිලිං තක්කාලි වල ඇඹුල් රසට හේතුව අම්ල වෙනවා. චුට්ටක් ඉන්න. ඒවා තුල අඩංගු අම්ල වේ කියලා ලියා ගන්න එක හොඳ වෙයි. හේතුව ඒවා තුල අඩංගු අම්ල වේ කියලා ලියා ගන්න බලාපොරොත්තු වෙනවා. මෙතන ඒවා තුල අන්තර්ගත කියලා ලියා ගන්න බලාපොරොත්තු වෙනවා. ඒවා තුල අන්තර්ගත මේ කොටස මෙතනට කියන්න බලාපොරොත්තු වෙනවා. ඒවා තුල අන්තර්ගත අම්ල වේ කියලා ලියා ගන්න බලාපොරොත්තු වෙනවා. එතකොට දොඩං නාරං සියඹලා අන්නාසි විනාකිරි දෙහි බිලිං තක්කාලි වල ඇඹුල් රසට හේතුව ඒවා තුල අන්තර්ගත අම්ල වෙනවා. එතකොට අපි ඒක මේ ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. දුල පුතාලා ලියාගෙන ඉවරයි කියලා හිතනවා. අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙනවා. අපි බැලුවොත් මේ ඊළඟ කොටස මීමැස්සෙකු ඊළඟ කොටස අපි බැලුවොත් මීමැස්සෙකු දෂ්ට කළ විට ආපසෝඩා ආලේප කරයි කියලා දක්වන. එතකොට මීමැස්සෙක් මේ දෂ්ට කරාම එතකොට මේ අවස්ථාවේදී එතකොට ආපසෝඩා ආලේප කරනවයි කියලා දක්වන. එතකොට ඒකට හේතුව අපි මේ අවස්ථාවේදී එතකොට මේක පොඩ්ඩක් කියවලා බලලා අපි ඒක විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. මීමැස්සේ දෂ්ට කළ විට ආපසෝඩා ආලේප කරයි. ආමාශයේ ඇතිවන ගැස්ටික් හෙවත් බඩේ දැවිල්ලට මිල්කොප් මැග්නීසියම් ප්‍රතිවිකා ගිලිනවා. පසෙහි එතකොට
පසෙහි ආම්ලිකතාව අඩු කිරීමට පසට හුණු එකතු කරනවා. ආම්ල නිසා ඇතිවන අහිතකර තත්ත්ව සමනය කිරීමට හුණු ආප්පසෝඩා මිල්ක් ඔෆ් මැග්නීසියා යොදාගත හැකි වූයේ ඒවයි අඩංගු බස්ම ලෙස හැඳින්වෙන රසායනික ද්‍රව්‍ය නිසා කියලා දක්වනවා. සබන් වැනි ලිස්සන සුළු ස්වභාවයකින් යුක්ත වීම බස්මවල ලක්ෂණයක් කියලා දක්වනවා. අපි ඒ කොටසත් ලියා ගන්න බලාපොරොත්තු වෙනවා විශේෂයෙන්ම මේ මීමැස්සෙක් දෂ්ට කරාම ඒ මීමැස්සගේ ඒ දෂ්ට කරපු තැනට එතකොට අම්ල ගතියක් ඇති වෙනවා. ඒක නිසා ඒ අම්ල ගතිය නිසා තමයි එතකොට එතන ඉදිමිලා මේ වෙන්නේ. ඒක නිසා අපි එතනට භස්මයක් ඇතුල් කරාම එතකොට අම්ලයි භස්මයි ප්‍රතික්‍රියා කළා එතන උදාසීන තත්වයටපත් වෙනවා. ඒක නිසා තමයි මේ අවස්ථාවේදී මේ දක්වලා තියෙන මීමැස්සෙකු දෂ්ට කළ විට ආප්පසෝඩා ආලේප කරයි කියලා දක්වන්නේ. එතකොට ආප්පසෝඩා කියන්නේ භස්මයක්. මීමැස්ස දෂ්ට කරා කියන්නේ එතකොට එතන ආම්ලික වෙනවා. ඒ ආම්ලික ගතිය නැති කරන්න ඒකට ප්‍රතික්‍රියා කරන්න අපි භස්මයක් එතනට යොදන්නේ. ඒ අම්ලයි භස්මයි එතන ප්‍රතික්‍රියා කළා එතන උදාසීන තත්වයටපත් වෙනවා. ඒක එතකොට දුල පුතාලා ඒක වැදගත් කොටසක්. එතකොට ඒක ලියා ගන්න එක වැදගත් වෙනවා. එතකොට අපි භාෂ්මික දෙයක් අපි මීමැස්සෙක් දෂ්ට කරපු අවස්ථාවකදී එතන ඊ භාෂ්මික දෙයක් ඒ කියන්නේ දිහි ඇඹුල් වගේ දේවල් අපි ඒකට දාන්නේ නැහැ. මොකද ඒ අවස්ථාවේදී මේ කරොත් එහෙම එතකොට ඒක තවත් ආම්ලිකයි. එතකොට මීමැස්ස ඒ දෂ්ට කරාම එතන ආම්ලිකයි. අපි ඒක භාෂ්මික දෙයක් එතනට යොදන්න ඕන කියන එක තමයි දූල පුතාලා ඒක මතක තියාගන්න උදාසීන කරන්න. අපි ඒ කොටස බැලුවොත් එහෙම එතකොට අපි බැලුවොත් එහෙම එතකොට ඒ කොටස ඒක දූල පුතාලා ඒ සාමාන්‍ය දැනීමටත් ඒක දැනගෙන තියෙන එක වැදගත් වෙනවා. එතකොට මීමැස්සෙකු දෂ්ට කළ විට අපි මෙතන එකට එක් අහු කරගන්න බලාපොරොත්තු වෙනවා. මීමැස්සෙකු දෂ්ට කළ විට එම ස්ථානය ආම්ලික වේ. ආම්ලික වන අතර එතකොට මේ අවස්ථාවේදී ඒ මීමැස්සෙක් දෂ්ට කරාම ඒ ස්ථානේ ආම්ලික වෙනවා. එම ස්ථානය ආම්ලික වන අතර භාෂ්මික කියලා යනම් මම එතකොට භාෂ්මික කියලා වෙන්නේ නැති මේක චුට්ටක් ඉන්න භාෂ්මික චුට්ටක් ඉන්න භාෂ්මික ආප්පසෝඩා මෙතන ඉඳන් ආපහු මෙතන මේ කොටස මෙතනට ගේන්න බලාපොරොත්තු වෙනවා. මෙතන ඉඳන් එතකොට භාෂ්මික එතකොට ආප්පසෝඩා එතකොට ආලේප කරනවා කියන එක. භාෂ්මික ආප්පසෝඩා ආලේප කර මීමැස්සෙකු දෂ්ට කරාම ඒ ස්ථානය ආම්ලික වෙනවා. එතන අතර එම ස්ථානය කියලා ලියන්නම් මම. ඒක මම හිතන්නේ වැදගත් වෙයි. එම ස්ථානයේ අතර එම ස්ථානයේ භාෂ්මික ආප්පසෝඩා ආලේපක
මීමැස්සෙකු දෂ්ට කරාම එම ස්ථානය ආම්ලික වෙනවා. එම ස්ථානයේ භාස්මික ආපසෝඩා ආලේප කිරීම මගින් එය උදාසීන කළ හැක. එය උදාසීන කළ හැකිය. එතකොට මේ අවස්ථාවේදී එතකොට අපි කතා කරේ එතකොට මීමැස්සේ දෂ්ට කරාම එම ස්ථානයේ ආම්ලිකයි. මීමැස්සේ දෂ්ට කරාම එම ස්ථානය ආම්ලික වෙනවා. එම ස්ථානය එතකොට වාෂ්මික ආපසෝඩ ආලේප කිරීම මගින් ඒක උදාසීන කරන්න පුළුවන්. ඒ කියන්නේ අම්ලයි ආම්ලික දේවල් එතකොට මස්මයි එතකොට ප්‍රතික්‍රියා කළා එතන උදාසීනත්වයට පත් වෙනවා කියන එක. ඒක එතකොට අපිට ඒ වේදනාව ඒවා නැති වෙන්න පුළුවන්. එතකොට ඒ උදාසීන වුණාම එතකොට මීමැස්සෙකු දෂ්ට කරාම එතකොට ඒ ස්ථානය ආම්ලික වෙනවා. ඒක ඒ ස්ථානයේ භාෂ්මික ආපසෝඩ ආලේප කිරීම මගින් ඒක උදාසීන කරන්න පුළුවන් කියන එක. එතකොට අපි ඊළඟ කොටස ලියා ගන්න බලාපොරොත්තු වෙනවා. අපි ඊළඟ කොටසේ බැලුවොත් එහෙම හුණු ආපසෝඩා milk of magnesia magnesia භස්ම වී කියලා ලියා ගන්න වෙනවා. එතකොට අපි හුණු ආපසෝඩා milk of magnesia වල භස්ම අඩංගු වේ කියලා ලියන්න අපි බලාපොරොත්තු වෙනකොට වල භස්ම අඩංගු වේ. එතකොට මේ අවස්ථාවේදී හුණු ආපසෝඩා milk of magnesia වල භස්ම අන්තර්ගත වේ කියලා. වල භස්ම අන්තර්ගත වේ. වල තුල කියන එක තමයි හොඳ වෙන්නේ. මේ අවස්ථාව milk of magnesia වල කියලා ලිව්වම මන් තුල කියන එක හොඳ වෙයි. සමහරකට වල කිව්වත් කමක් නැහැ. තුල භස්ම අන්තර්ගතය. එතකොට හුණු ආපසෝඩා milk of magnesia තුල භස්ම අන්තර්ගතයි. හුණු ආපසෝඩා milk of magnesia තුල භස්ම අන්තර්ගතයි. වරහන් ඇතුලේ ලියා ගන්න දුර පුතාලා එතකොට මේ කොටසක් දැනගෙන තියෙන එක මේ අවස්ථාවේදී බඩේ දැවිල්ලට milk of magnesia ප්‍රතිවිකා ගිලි කියන එක. එතකොට ගැස්ටික් කියන එක එක වේට බෙහෙත් තියෙනවා. දැන් ගැස්ටික් වලට මේ අවස්ථාවේදී බඩේ දැවිල්ල කියලා කියන්නේ දූල පුතාලා ඉස්සරහට යනකොට ඉගෙන ගන්නවා ඒ අපේ ආහාර මාර්ගයේ. එතකොට ආමාශයේ තියෙනට එනවා තනුක හයිඩ්‍රොක්ලෝරික් ආම්ලය මගින් තමයි ආහාර ජීර්ණය කරන්න. එතකොට ඒක වැදගත් වෙන දෙයක්. එතකොට මේ තනුක හයිඩ්‍රොක්ලෝරික් ආම්ලය එතකොට අපි හැමදාම කන වෙලාවට එතකොට මේ තනුක හයිඩ්‍රොක්ලෝරික් ආම්ලය අපේ ආමාශයට එනවා. නමුත් දූල පුතාලා එතකොට එක වෙලාවට ආහාර ගන්න නැතිව හිටියොත් එහෙම එතකොට ඒ තනුක හයිඩ්‍රොක්ලෝරික් ආම්ලය අපේ ආමාශයට එනවා. නමුත් එතකොට අපේ ඒ ආමාශයේ ආහාර නැහැ. එතකොට මොකද වෙන්නේ? ඒක ඒ අපේ ශරීරයේ එතකොට ඒ බඩවැල එතන
ඒ තුවාල ඇති වෙන්න පුළුවන් අවස්ථාවක් බවට පත් වෙනවා. මොකද ඒ තනුක හයිඩ්‍රොක්ලෝරික් ආම්ලය ආමාශයට ඇතුළු වුණාට ඒක උදාසීන කරන්න හරි එහෙම නැත්නම් ඒක භාවිතා කරන්න හරි දෙයක් නැහැ ඒක අවස්ථාවේදී ආහාර වැටිච්ච නැති නිසා. ඒක නිසා ඒකේ ප්‍රතිඵලයක් විදියට එතකොට බඩේ දැවිල්ල ඇති වෙන්න පුළුවන්. එතකොට ඒ වගේ අවස්ථාවලදී එතකොට ඒකේ හොඳම දේ තමයි හැමදාම වෙලාවට ආහාර ගන්න එක. හැමදාම එකම වෙලාවට ආහාර ගන්නව නම් එතකොට ඉබේම එතකොට ඒ ආහාර මගින් එතකොට ඒ තනුක හයිඩ්‍රොක්ලෝරික් ආම්ලයේ බලපෑම නැති කරනවා. නමුත් එතකොට ඒක වෙනස් වෙනවා නම් එතකොට මොකද වෙන්නේ? ඒ බඩේ දැවිල්ල ඇති වෙන්නේ මොකද? ඒ අම්ල අම්ල මගින් එතකොට ඒ ශරීරයට ඒ බඩවැලට ඇති වෙන බලපෑම නිසා. ඒක නිසා ඒ වගේ අවස්ථාවලදී මම කලිනුත් කිව්වා අපි වෙලාවට ආහාර ගන්නවා කියන එක තමයි ඊටාම වැදගත් වෙන්නේ. හැමදාම මේක වෙලා වගේ වෙලාවට එතකොට ආහාර ගන්නවා කියන එක ඊටාම වැදගත් වෙනවා. නමුත් එහෙම ගන්න බැරි අවස්ථාවලදී එතකොට අපිට මේ milk of magnesia කියන එක. එතකොට මේක milk of magnesia කියලා කියන්නේ ඒක භාෂ්මික දෙයක්. භාෂ්මික දෙයක් නම් මම කලින් කිව්වා. එතකොට අපේ ශරීරේ ආමාශය එතකොට මේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය කියන එකයි එතකොට මේ මිල්ක් ඔෆ් මැග්නීසියා කියන මේ අවස්ථාවේදී මේ භස්මය තනික හයිඩ්‍රොක්ලෝරික් අම්ලය කියන අම්ලය එතකොට මේ මිල්ක් ඔෆ් මැග්නීසියා කියන එතකොට භස්මය ඒක ප්‍රතික්‍රියා කළා එතකොට ඒක උදාසීන තත්වයටපත් වෙනවා. ඒක තුලින් එතකොට අපේ දැනුණු ඒ අපහසුව එතකොට මග හරව ගන්න පුළුවන්. ඒක නිසා අපි මේ අවස්ථාවේදී එතකොට බඩේ දැවිල්ලට මිල්ක් ඔෆ් මැග්නීසියම් ප්‍රතිවිකා ගිලී කියන එක ලිව්වා. ඊළඟට ලියන්න බලාපොරොත්තු වෙන කමාවක් දාලා පසේ ආම්ලිකතාව අඩු කිරීමට පසට හුණු එකතු කරයි. මේ දෙක එතකොට ලියා ගන්න දූල පුතාලා එතකොට මේ අවස්ථාවේදී එතකොට මේ බඩේ දැවිල්ලට එතකොට මිල්ක් ඔෆ් මැග්නීසියා ප්‍රතිවිකල කෑවහම එතකොට මේ බඩේ දැවිල්ල ඇති වෙන්නේ එතකොට තනුක හයිඩ්‍රොක්ලෝරික් ආම්ලයයි එතකොට මිල්ක් ඔෆ් මැග්නීසියා භස්මයයි ප්‍රතික්‍රියා කළා එතකොට ඒක උදාසීන වෙනවා කියන්නේ. ඊළඟ එක අපි බැලුවොත් එහෙම එතකොට ඊළඟ එක බැලුවොත් එහෙම පසේ ආම්ලිකතාව අඩු කිරීමට පසට හුණු එකතු කරනවා. පස්වල එතකොට ආම්ලිකතාවය අඩු කරන්න. පසේ ආම්ලිකතාව අඩු කිරීමට පසට හුණු එකතු කරනවා කියන එක. එතකොට ඒකත් දුල පුතා ලියා ගන්න. මොකද පසේ ආම්ලිකතාවය කියන එක ඒක විවිධ බලපෑම් එතකොට ඇති වෙන්න පුළුවන්. ඒක දුල පුතාලා ඉස්සරහට ඉගෙන ගන්න දෙයක්. එතකොට මේ ආම්ලිකතාවය අඩු කරගන්න එතකොට අපි මේ ශාක වර්ධනය කරන්නේ ඒවට අවශ්‍ය විදියට ඒ ආම්ලිකතාවය වෙනස් කරගන්න අපි හුණු යොදනවා කියන එතකොට හුණු කියන එක එතකොට ඒක භාෂ්මිකයි ඒක නිසා ආම්ලික එකත් එක ප්‍රතික්‍රියා කළා එතකොට ඒක උදාසීන තත්වයටපත් වෙනවා කියන එක. ඒක එතකොට උදාසීන තත්වයට එතකොටපත් වෙනවා ඒක කියන එක තමයි මෙතන තියෙන්නේ. අපි ඊළඟට ලියා ගන්න බලාපොරොත්තු වෙනවා මේ කොටසත් අපි ලියා ගන්න බලාපොරොත්තු වෙනවා මේ අන්තිමට තියෙන කොටස අපි බැලුවොත් එහෙම එතකොට සබන් වැනි ලිස්සන සුළු ස්වභාවයකින් යුක්ත වීම භාෂ්මවල ලක්ෂණයකි. ඒක ලියා ගන්න දුල පුතාලා එතකොට සබන් වගේ ඒ ලිස්සන සුළු ස්වභාවයකින් යුක්ත වීම භාෂ්මවල ලක්ෂණයක් කියලා.
අපි ඊළඟ එක බැලුවොත් එහෙම එතකොට අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම ඊළඟට විතාම වැදගත් කොටසක් එතකොට ජලය. ජලය කියන එක ඒක ආම්ලිකවත් භාෂ්මිකවත් නැහැ. ඒක ජලය කියන එක ආම්ලිකවත් භාෂ්මිකවත් නෑ. ඒ වගේම මධ්‍යසාර ලුණු භූමි තෙල් වගේ දේවල් එතකොට ඒවා අම්ලවත් භාෂ්මවත් නෙවෙයි. ඒ වගේ දේවල්ට අපි කියනවා උදාසීන ද්‍රව්‍ය කියලා. උදාසීන කියලා කියන්නේ ආම්ලිකවත් භාෂ්මිකවත් නෑ. ඒ කියන්නේ දෙකටම නෑ. අම්ලවත් නෙවෙයි භාෂ්මත් නෙවෙයි. එහෙනම් මේවට අපි කියනවා උදාසීනයි. එතකොට අපි එකක් ලියා ගන්න බලාපොරොත්තු වෙනවා. ජලය මධ්‍යසාර ලුණු ද්‍රාවණය භූමි තෙල්. උදාසීන ද්‍රව්‍ය වේ කියලා අපි ලියා ගන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේ එක එතකොට උදාසීන ද්‍රව්‍ය වේ කියලා අපි ලියන්න බලාපොරොත්තු වෙනවා. එතකොට ජලය මධ්‍යසාර ලුණු ද්‍රාවණය භූමි තෙල් උදාසීන ද්‍රව්‍ය වෙනවා. ජලය මධ්‍යසාර ලුණු ද්‍රාවණය භූමි තෙල් උදාසීන ද්‍රව්‍ය වෙනවා. ජලය එතකොට මධ්‍යසාර ලුණු ද්‍රාවණය භූමි තෙල් ඒවා උදාසීන ද්‍රව්‍ය වෙනවා. වරහන් ඇතුළේ ලියා ගන්න එතනින්. එතකොට වරහන් ඇතුළේ ලියා ගන්න අම්ල හෝ භස්මවල ගුණ නොදක්වයි කියලා. වරහන් ඇතුළේ ලියා ගන්න. එතකොට වරහන් ඇතුළේ මේ කොටස ලියා ගන්න. මේ කොටස වරහන් ඇතුළේ ලියා ගන්න. අම්ලවල හෝ භස්මවල ගුණ නොදක්වයි. අම්ලත් නෙවෙයි භස්මත් නෙවෙයි. එතකොට ආම්ලිකත් නෑ භාෂ්මිකත් නෑ. ඒක නිසා ඒ ජලය කියන එක අපි ඉතාම වැදගත් දෙයක්. එතකොට අපි රසායනික ප්‍රතික්‍රියාවලදීත් විශාල වශයෙන් භාවිතා කරන සමහර ද්‍රාවණ හදන්න ජලය කියන එක. ඒ වගේම අපි ජීවිතවලටත් එතකොට ඒක ජලය කියන එක ඉතාම වැදගත්. එතකොට ඒ මං කලින් කිව්වා වගේ එතකොට ඒ රසායනික ප්‍රතික්‍රියාවලදීත් වැදගත් වෙනවා ඒ ද්‍රාවණ හදන්න. මොකද ඒක උදාසීනයි ඒ ජලය කියන එක. එතකොට ජලයේ බොහෝ දේවල් දිය වෙනවා. එතකොට ඒ වගේ හේතු නිසා එතකොට අපි ඒක භාවිතා කරනවා. ඒ වගේ මේක එතකොට ආම්ලිකවත් භාෂ්මිකවත් නෑ. ඒක මධ්‍යසාර වුණත් එහෙමයි. එතකොට ලුණු ද්‍රාවණය වුණත් එහෙමයි. භූමි තෙල් වුණත් එහෙමයි. එතකොට බොහෝ දේවල් එතකොට ආම්ලිකවත් භාෂ්මිකවත් නැහැ. එතකොට මේ අවස්ථාවේදී ජලය මධ්‍යසාර එතකොට ලුණු ද්‍රාවණය. මේ අවස්ථාවේදී එතකොට ජලය මධ්‍යසාරයි ඊළඟට ලුණු ද්‍රාවණය භූමි තෙල් වගේ දේවල් එතකොට අම්ලවත් භස්මවත් ගුණ නොදක්වයි කියන එක. ඒවා අම්ල හෝ භස්මවල ගුණ නොදක්වයි කියන එක. ඒ උදාසීන ද්‍රව්‍ය කියලා කතා කරා අපි ඒව අම්ලවත් ඒ වගේම භස්මවලවත් ගුණ දක්වන්නේ නැහැ කියලා කතා කරා.
දූල පුතාලා ලියාගෙන ඉවර නම් අපි ඊළඟ කොටසට යන්න බලාපොරොත්තු වෙන එතකොට ඊළඟ කොටසට අපි යන්න බලාපොරොත්තු වෙනවා ලියාගෙන ඉවර නම් අපි බැලුවොත් එහෙම එතකොට ඊළඟ කොටස ඊළඟට අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නිවසේ හා පාසල් විද්‍යාගාරයේ ඇති අම්ල හා බස්ම කියන කොටස. එතකොට අපි නිවසි ගෙදර මොන වගේ අම්ල මොන වගේ බස්ම තියෙනවද පාසල් විද්‍යාගාරයේ මොන වගේ අම්ල මොන වගේ බස්ම තියෙනවද කියන එක තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඊළඟට. අපි බැලුවොත් එහෙම එතකොට මේ පොතේ තියෙන කොටස කියවන්න බලාපොරොත්තු වෙනවා. නිවෙස්වල භාවිත කරන බොහෝ ද්‍රව්‍ය මෙන්ම විද්‍යාගාරයේ භාවිත කරන රසායනික සංයෝගද ඒවායේ ගුණ අණුව අම්ල බස්ම හා උදාසීන ද්‍රව්‍ය ලෙස වර්ග කළ දක්වන්න පුළුවන්. එතකොට අපි ගෙදර භාවිතා කරන දේවලුත් එතකොට ඒ වගේම විද්‍යාගාරේ පාසල් විද්‍යාගාරේ භාවිතා කරන දේවලුත් එතකොට ඒවයි ගුණ අණුව අම්ලද බස්මද එහෙම නැත්නම් උදාසීනද කියලා අපිට වර්ග තුනකට මෙහෙම වෙන් කරන්න පුළුවන්. අප ඉහත අම්ල බස්ම හා උදාසීන ද්‍රව්‍ය සඳහා සලකා බැලූ ද්‍රව්‍ය වෙන්කර හඳුනා ගැනීමට පහත දැක්වෙන ක්‍රියාකාරකමේ නිරත වෙමු කියලා දක්වනවා. එතකොට මේ අවස්ථාවේදී එතකොට මේ අම්ල බස්ම උදාසීන ද්‍රව්‍ය කියන ඒවා වෙන්කර ගන්න මේකේ මේ පල්ලෙහා දැක්වෙන ක්‍රියාකාරකමේ නිරත වෙනවා කියලා කියන්නේ. එතකොට මේ අවස්ථාවේදී එතකොට ඒ වෙන්කර ගන්න අපිට අම්ලද බස්මද උදාසීන ද්‍රව්‍යද කියන එක තියෙයි කියන එක අපි දන්නවා දැන්. අපි කොහොමද ඒවා වෙන් කරගන්නේ? එතකොට අපිට ඒක මම කලින් කිව්වා වගේ අපි සමහර දේවල් අපි කන්න බොන දේවල් එතකොට අපි කයවහම අපිට ඇඹුල් රහක් හරි එහෙම දැනෙනකොට කියන්න පුළුවන් ඒක ආම්ලිකද කියන එක. එතකොට ඒ වුණාට අපිට හැම දෙයක්ම එහෙම කරන්න බෑ. මොකද විද්‍යාගාරේ දූල පුතාලා ඉස්සරහට ඊටාම සාන්ද්‍ර ඊටාම අවදානම් ඒ කියන්නේ ඒ අනතුරුදායක එතකොට අම්ල જાතියම භාවිතා කරනවා බස්ම જાතිත් එහෙමයි. එතකොට ඒ වගේ දෙයක් අපි කොහොමද ආම්ලිකද භාෂ්මිකද කියලා හොයාගන්නේ කියන එක. ඒක අපි ආම්ලිකද මාෂ්මිකද කියන හොයාගන්නේ කොහොමද කියන එක ඊටාම වැදගත් වෙනවා. ඒක මම කලින් කිව්වා වගේ එතකොට ඒක අපිට ඉදිනෙදා ඒ ලැබෙන ඒ පළතුරු කලින් දක්වලා තිබුණ ඒ වගේ දේවල් විතරයි අපිට එහෙම රස බලලා ඒක ආම්ලිකද මාෂ්මිකද කියලා කියන්න පුළුවන්. අපි එන ඊළඟ කොටස එතකොට බලන්න බලාපොරොත්තු වෙනවා. ක්‍රියාකාරකම පහේ එක කියන කොටස අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ඒක බැලුවොත් එහෙම එතකොට මේ ක්‍රියාකාරකම එහෙම නැත්නම් පරීක්ෂණය පහේ එක කියන කොටස මේ පරීක්ෂණය පහේ එක කියන කොටසට ඒකට අවශ්‍ය වන ද්‍රව්‍ය මොන වගේ ද්‍රව්‍යද අවශ්‍ය වෙන්නේ කියන එක අපි බැලුවොත් එහෙම එතකොට පොකුරු වදමලක් අවශ්‍ය වෙනවා කියලා දක්වන තැඹපු ජලය. එතකොට අවශ්‍ය වෙන ද්‍රව්‍ය බැලුවොත් එහෙම මුලින්ම අවශ්‍ය වෙන්නේ පොකුරු වදමල් තැඹූ ජලය. පොකුරු වදමලක් තඹපු ජලය අවශ්‍ය වෙනවා කියලා. දෙහියුෂ අවශ්‍ය වෙනවා කියලා. විනාකිරි සබන් දියර හුණු දියර අලු දිය කළ ජලය ලුණු ද්‍රාවණය ජලය. එතකොට මේ අවස්ථාවේදී මෙතන සමහර දේවල් දුල පුතාලා මෙතන තේරෙන්නේ නැති සමහර වචන විවිධ වචන භාවිතා කරලා තියෙනවා. මෙතන ද්‍රාවණය කියලා තියෙනවා, දිය කළ ජලය කියලා තියෙනවා, ඊළඟට සබන් දියර කියලා දක්වලා තියෙනවා. එතකොට විවිධ වචන භාවිතා කරලා තියෙනවා. සමහර දේවල් වලට හේතුවක් තියෙනවා. එහෙම භාවිතා කරන්න අපි ද්‍රාවණය කියලා එහෙම භාවිතා කරන්න හේතුවක් තියෙනවා. ඒක ඉස්සරහට දුල පුතාලාට එතකොට ඉගෙන ගන්න පුළුවන්. එතකොට අපි බැලුවොත් එහෙම එතකොට දිය කළ ජලය මේ අවස්ථාවේදී හුණු දිය කරපු ජලය. එතකොට ඒක
ලුණු ද්‍රාවණයේ එතකොට ජලය කියන මේ ටික එතකොට භාවිතා කරන්නේ අපි මොකද වෙන්නේ කියලා බැලුවොත් එහෙම ක්‍රමය කොහොමද අපි මේ පරීක්ෂණය කරන්නේ කියන එක අපි බැලුවොත් එහෙම එතකොට මේ අවස්ථාවේදී පොකුරුවද මල් ජලයේ තම්පා ද්‍රාවණයක් ලෙස ද්‍රාවණයක් පිළියෙල කරගන්න. එතකොට මේ පොකුරුවද මල මෙතන මේ දක්වලා තියෙන පොකුරුවද මල කියන එක පොකුරුවද මල කියන එක ඒක මේ පොකුරුවද මල් එක ජලයේ තම්බලා ද්‍රාවණයක් පිළියෙල කරගන්න කියලා දක්වන්නේ පොකුරුවද මල ජලයේ තම්බලා ද්‍රාවණයක් පිළියෙල කරගන්න. පහත වගුවේ සඳහන් ජලීය ද්‍රාවණවල සමාන පරිමා 2 මිලිලීටර් පමණ කියලා දක්වන. එතකොට මේ පල්ලෙහා වගුවේ තියෙන එතකොට ජලීය ද්‍රාවණවල සමාන පරිමා ඒ කියන්නේ 2 මිලිලීටර් පමණ වෙන වෙනම පරීක්ෂා නළවලට දමන්න කියලා දක්වන. එතකොට ඒ වගුවේ තියෙන එතකොට ජලීය ද්‍රාවණවල සමාන පරිමා 2 මිලිලීටර් කියලා දක්වනවා. එතකොට ඒවා වෙන වෙනම පරීක්ෂණ නළවලට දාන්න කියලා. එතකොට අපි බැලුවොත් ඒව මොනවද කියලා මෙතන මේ දක්වලා තියෙන්නේ ජලීය ද්‍රාවණ මොනවද? දෙහියුෂ. දෙහියුෂ කියන එක එතකොට ඒවා ආම්ලිකද කිව්වොත් එහෙම ආම්ලිකයි. අම්ල. ඊළඟට විනාකිරි කියවොත් එහෙම එතකොට විනාකිරි කියලා කියන්නේත් අම්ල වෙන්නේ. සබන්දියර කියලා කියන්නේ බස්ම. හුණු දියරේ කියන්නේත් බස්මයක්. ඊළඟට අලු මිශ්‍ර කරන ලද ජලය කියන්නේත් බස්මයක්. ඊළඟට ලුණු ද්‍රාවණය කියන්නේ උදාසීනයි ලවණයක්. එතකොට ලුණු ද්‍රාවණය කියන්නේ උදාසීන. ඊළඟට ජලය කියලා කියන්නේත් ඒකත් උදාසීන අම්ලවත් බෂ්මවත් නෙවෙයි. ඒක උදාසීන දෙයක් ජලය කියන්නේ. එතකොට අපි බැලුවොත් එහෙම එතකොට වදමල් යුස තම්බලා හදාගත්තු ද්‍රාවණේ බිංදු 2 බැගින් එතකොට මේවා එතකොට පරීක්ෂණ නළයකට 2 මිලිලීටර් ගානේ දානවා. මේ හැම ජලීය ද්‍රාවණයක්ම 2 මිලිලීටර් ගානේ එතකොට පරීක්ෂණ නළවලට දානවා. එතකොට ඊට පස්සේ අපි මොකද්ද කරන්නේ? අපි බැලුවොත් එහෙම වදමල් යුස තම්බා සාගදාගත් ද්‍රාවණේ බිංදු 2 බැගින් එම පරීක්ෂණ නළවලට එකතු කරමින් හොඳින් මිශ්‍ර කරන්න. එතකොට අපි මේ වදමල් තම්බලා ගත්තු ඒ ද්‍රාවණය එතකොට මේ බිංදු 2 බැගින් එතකොට ඒ ද්‍රාවණයෙන් බිංදු 2 බැගින් එතකොට මේ පරීක්ෂණ නළවලට දානවා කියලා දක්වලා තියෙනවා. වදමල් යුස තම්බලා ගත්තු එතකොට වදමල් තම්බලා ගත්තු යුස ද්‍රාවණය එතකොට ඒකෙන් බිංදු 2 බැගින් එතකොට පරීක්ෂණ නළවලට දානවා. පරීක්ෂණ නළවලට එකතු කරනවා කියලා කියන්නේ අපි විද්‍යාත්මක එතකොට ඒක එකතු කරනවා. ඊට පස්සේ අපි මොකද කරන්නේ? හොඳින් ඒක මිශ්‍ර කරනවා. අනිත් ඒවාත් එක්ක එතකොට කවලම් වෙන්න හොඳින් මිශ්‍ර කරනවා. ලැබෙන නිරීක්ෂණය පහත ආකාරය වගුවක සටහන් කරන්න. එතකොට වදමල් යුසත් එක්ක එතකොට ලබා දෙන වර්ණය ඒක වගුවක දක්වන්න කියන එක තමයි තියෙන්නේ. අපි එතකොට මේ කොටසේ ඒ වර්ණය කියන එක පරීක්ෂණයක් කරාම අපිට තේරුම් ගන්න පුළුවන් වෙනවා. නමුත් ඒ වදමල් කියන එක එතකොට යුස කියන එක එතකොට අම්ලත් එක්ක මොන ආකාරයටද ක්‍රියා කරන්නේ? බෂ්මත් එක්ක මොන ආකාරයටද ක්‍රියා කරන්නේ? අම්ලත් එක්ක ප්‍රතික්‍රියා කරාම මොනවද පාටද ලැබෙන්නේ කියන එකයි බෂ්මත් එක්ක ප්‍රතික්‍රියා කරාම මොන පාටද ලැබෙන්නේ කියන එකයි ඒක තමයි වැදගත් වෙන්නේ. ඒක නිසා ඒක දන්නව නම් අපිට මේ ටිකේ පිළිතුරු ටික මේක තේරුම් ගන්න පුළුවන්. අපි බැලුවොත් එහෙම එතකොට වදමල් යුෂ අම්ල සමග එක් වර්ණයක්ද බෂ්ම සමග තවත් වර්ණයක්ද ලබා දෙන බව නිරීක්ෂණවල අනුව ඔබට පෙනී යන්නට ඇත. එතකොට අම්ල එක්ක දෙන්නේ අම්ලත් එක්ක දක්වන ප්‍රතික්‍රියාවේ දක්වන එතකොට ඒ දෙයයි බෂ්මත් එක්ක ඒක වෙනස් වෙන ආකාරය කියන්නේ දෙකක්. දෙවිදියක් එතකොට. ඒ කියන්නේ අම්ලත් එක්ක එක වර්ණයක් පෙන්නනවා බෂ්මත් එක්ක වෙන වර්ණයක් පෙන්නනවා. ඒක නිසා අපිට ඒක දැක්කහම එතකොට මේක එතකොට අම්ලයක්ද මේක බෂ්මයක්ද කියලා අපිට
ඉක්මනට ඒක එතකොට තීරණය කරන්න පුළුවන් ඒකෙන්. අපි ඊළඟ කොටස බැලුවොත් එහෙම එතකොට අපි මෙතෙන්ට වෙනකන් ලියා ගන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි මෙතන මේ එන්න හදන්නේ මොකද්ද? මම කලින් අවස්ථාවෙත් කිව්වා එතකොට අපි මේ අම්ලයි බස්මයි කියන ඒවා අපි වෙන් කර එහෙම නැත්නම් උදාසීන ද්‍රව්‍ය මේව වෙන් කළා අපිට හඳුනා ගන්න අවශ්‍යයි. වෙන් කළා හඳුනා ගන්න ඒ භාවිතා කරන දේවල්ට අපි කියනවා දර්ශක කියලා. ඒක අපිට මම කලිනුත් කිව්වා කීප වතාවක්ම අපිට ඒ රස බලලා වෙන් කරන්න බෑ හැම දෙයක්ම. ඒක නිසා මේ දර්ශක කියන එක ඊටාම වැදගත්. අපි ඒක ලියා ගන්න බලාපොරොත්තු වෙනවා. අපි දර්ශක කියන එක ලියා ගන්න බලාපොරොත්තු වෙනවා. දර්ශක අපි බැලුවොත් එහෙම එතකොට ඒක දර්ශක කියලා කියන්නේ එතකොට අම්ල හා බස්ම සමග වෙනස් වර්ණ ලබා දෙන ද්‍රව්‍ය. එතකොට දර්ශක කියලා කියන්නේ අම්ල හා බස්ම සමග වෙනස් වර්ණ ලබා දෙන ද්‍රව්‍ය වලට කියනවා බස්ම මේ දර්ශක කියලා. ඒක ලියා ගන්න දුල පුතාලා එතකොට අම්ල හා බස්ම සමග වෙනස් වර්ණ ලබා දෙන ද්‍රව්‍ය වලට තමයි කියන්නේ අපි දර්ශක කියලා. අපි බැලුවොත් එහෙම ඊළඟ කොටස විද්‍යාගාරයේ ඇති ඊළඟ කොටස බැලුවොත් එහෙම විද්‍යාගාරයේ ඇති ලිට්මස් කඩදාසිය එවැන්නම්. ලිට්මස් කඩදාසි වර්ග දෙකක් තියෙනවා. ඉන් එක් වර්ගයක් රතු ලිට්මස් ලෙස හඳුන්වනවා. අනෙක් වර්ගය නිල් ලිට්මස් ලෙස හඳුන්වනවා. ලිට්මස් කඩදාසි භාවිතයෙන් අම්ල බස්ම හා උදාසීන ද්‍රව්‍ය වෙන් කර ගැනීමට පහත දැක්වෙන ක්‍රියාකාරකම් සිදු කරමු කියලා දක්වනවා. අපි ඒක පොඩ්ඩක් බැලුවොත් එතකොට අපිට මේ විද්‍යාගාරයේදී එතකොට මෙතන මේ දක්වලා තියෙන ලිට්මස් කියන එක එතකොට ඒක භාවිතා කරලා අපිට ඒක අම්ලද බස්මද එහෙම නැත්නම් උදාසීනද කියන එක අපිට දැනගන්න අඳුර ගන්න පුළුවන්. එතකොට මේ දර්ශක විදියට අපි විද්‍යාගාරයේදී ලිට්මස් කියන එක භාවිතා කරනවා. ඊට අමතරව වෙනත් දේවල් භාවිතා කරනවා. එතකොට අපි pH කියලා එකක් තියෙනවා. එතකොට ඒ වගේ pH අගයමන් ඉන්න වෙන දේවල් භාවිතා කරනවා. එතකොට අපි මේ අවස්ථාවේදී එතකොට ලිට්මස් කඩදාසි භාවිතා කරාම අපිට පුළුවන් අම්ලද බස්මද එතකොට උදාසීනද කියන එක අපිට හොයාගන්න. අපි එතකොට මේ අවස්ථාවේදී මේ දර්ශක කියන එක අපි එතනින් මේ කතා කරලා මෙතනින් අපි එතකොට මේ අවස්ථාවේදී ලිට්මස් කියන එක දර්ශකයට උදාහරණයක් විදිහට දක්වලා තියෙනවා. අපි ඊළඟ දවසේ ආපහු මෙතන ඉඳන් මේ කොටසේ ඉඳන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඊළඟ දවසේ. එතකොට මෙතන මේ කොටසේ ඉඳන් එතකොට අම්ල බස්ම සමග වෙනස් වර්ණ වෙනස් ලබා දෙන ද්‍රව්‍ය වලට දර්ශක කිව්වා. එතන ඉඳන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා ඊළඟ දවසේ. මොන හරි ප්‍රශ්න තියෙනවා නම් දුල පුතාට අහන්න පුළුවන්.